රජුන් සාදුකාරයන් පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත ගුණගරුක පින්වතුනි ඔය පින්වතුන් අද හිමිදිරි උදෑසන පටන් සවස් කාලයේ මේ මොහොත දක්වාම අපි ලෝතර බුදුරජාණන් වහන්සේගේ එතෙමඟුල සිහිපත් කරලා වාර්ෂිකව සිද්ධ කරන සිල් වැඩසටහන අපට මොන අපහසුකම් තිබුණත් මේ ආකාරයට නමුත් සූදානම් කරගෙන තම තමන්ගේ ගෙවල් වලට වෙලා ඉඳගෙන මොන අපහසුකම් තිබ්බත් පින් රැස් කරගන්න ඕන කුසල් රැස් කරගන්න ඕන කියන අදිස්ථානයේ ඇති කරගෙන ඔය පින්වතුන් ගෙදරට වෙලා උදේ සමාදන් වුණ ඒ අෂ්ටාංග උපෝසත සීලයත් සමගම සිත කය වචනය තුන්දර සංවරණය කර ගැනීම මේ මහඟු වැඩපිළිවෙල තවදුරටත් සිද්ධ කරනවා කියලා හිතනවා. මේ ධර්ම දේශනාවෙන් අනතුරුව සිල් පවාරණය කරලා මේ වැඩසටහන අපි නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්තුනි අපි මම ඔය පින්තුන හැම කෙනෙක්ගේම ජීවිතවල යම් යම් අඩුවක් තියෙනවා කියලා හැම කෙනෙකුටම දැනෙනවා. හැබැයි ඒ අඩුව මොකක්ද කියලා අපට තේරෙන්නේ නැති නිසා අපි හැම කෙනෙක්ම ඒ අඩුව පුරව ගන්න එක එක දේවල් සිදු කරනවා. සමහර වෙලාවට ඒ අඩුව පුරව ගන්න දරන වෙහෙස මහන්සිය නිසාම මේ සසර සත්වයා සසර සැරිසරනවා. හැම කෙනෙකුටම දැනෙනවා හිතට සතුටක් නැති, සිතෙන් පිරිච්ච බවක් නැති මොනියම්ම හෝ අඩුවක් හිතට දැනෙනවා කියලා දැනෙන නිසා තමයි ඔය පින්වතුන් ඒ අඩුව පුරව ගන්න නොයෙක් දේවල් සිද්ධ කරනවා. එක වෙලාවකට ඔය පින්වතුන් හිතෙන්න පුළුවන් අපිට ගෙදර හිටිය ඇති අපි පන්සලට ගිහිල්ලා බෝධිය වැඳලා එමු කියලා.
එහෙම හිතන ඔය පින්වතුන් ඒ අඩුව පුරව ගන්න ගෙදර ඉඳලා පන්සලට ඇවිල්ලා බෝධිය වන්දනාමාන කරලා විහාරේ බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා හිතට සතුටක් ඇති වුණාම ඔය පින්වතුන් එතනින් මිදිලා ඔය පින්වතුන් වෙන දෙයක් වෙනවා. එහෙනම් අපි පන්සලට ආපු එකේ මෙහෙමම අපි කොතනකින් හරි කෑම ටිකක් කාලා යමු කියලා ඔය පින්වතුන් ආපන ශාලාවකට ගිහිල්ලා කෑම ටිකක් කාලා ඒ අඩුවක් පුරවගෙන ඔය පින්වතුන්ගේ ගමන ආපහු අවසන් කරන්නේ තමන්ගේ නිවසෙන් තමන් ඉන්න කැලෑවේ. එක දවසක් නෙවෙයි දවස් දෙක තුනක් නෙවෙයි ඔය පින්වතුන් ජීවිතේ පුරාවටම මේ සිද්ධ කරන්නේ අපි නොදන්නේ අඩුව පුරව ගන්න තමයි. ඔය පින්වතුන් යමක් හොයනවා ඒ සොයන දේ ඔය පින්වතුන්ට නොලැබෙන නිසා ඔය පින්වතුන් ඒ අඩුව පුරව ගන්න වෙන වෙන දේවල් සිද්ධ කරනවා. ඒ නිසා මේ අඩුව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ අපි හැම කෙනෙකුටම කියලා දුන්නා. ඒක තමයි අපේ හිතේ සතුට සැනසීම නැති. ඒ විතරක් නෙවෙයි අපි මේ සසරින් තවම මිදුනේ නෑනේ. අපිට මේ සසර තව කොච්චර යන්න වේද කියලා දන්නේ නෑනේ. අඩුව ඔය පින්වතුන්ගේ හිතේ තියෙනවා. ඒ නිසා තමයි අපි හැම වෙලාවකම උත්සාහ කරන්නේ විනාක් දහමක් සිද්ධ කරලා ඒ අඩුව පුරව ගන්න. ඒ නිසා ගෙවල් වල නම් අද දවසේදී ඔය පින්වතුන් මේ විදිහට ලකලෑස්ති වෙලා විහාරස්ථානයේ සුපුරුදු විදිහට ඉන්නවා කියන හැඟීම ඇති කරගෙන අද දවස පුරාවටම ඔය පින්වතුන් අපිත් එක්ක ගත කරන්න දෙන්නේ. ඇත්තටම පින්වතුන් සංසාරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන සූත්‍ර දේශනා හොයලා බලපුවාම අපිට අනාගතය අතීතය දකින්න බැරි නිසා අපට සසර ගැන බයක් නොතිබුණාට ඒ බුදුරජාණන් වහන්සේට මේ සසර සෑම සත්වයකම ඒ භවගාමී ජීවිතේ පෙර භවයත් අනාගත භවයත් කියන දෙකම දන්න නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ සසර ඒ තරමටම භයානකයි කියලා කියනවා. ඒ භයානක සසර මිදෙන්න ඕන කියන අදහස ඇති කරගත්ත බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ පාරමිතාවන් පූර්ණේ කරලා සසර නිවන් දකින්න ඕන කියලා මනෝ ප්‍රනිධිය හැටියට මනස හිතලා වාග් ප්‍රනිධිය හැටියට කල්ප ගණන් වචනෙන් ප්‍රාර්ථනා කරලා කාය ප්‍රනිධිය හැටියට මේ ඇස්විස් මස්ගේ දන් දීලා මේ සසරින් මිදෙන වැඩ පිළිවෙල ආරම්භ කරන්න ලැබුණා. එහෙම ආරම්භ කරපු පාරමිතාවන් පූර්ණේ කරලා සිද්ධාර්ථ කුමාරයා හැටියට මේ ලෝකයට පහළ වුණාට පස්සේ පෙර මතකයන් අවදි වෙන්න පටන් ගත්තා. මම හොයන ජීවිතය මේක නෙමෙයි. ඒ ජීවිතය මම සොයාගෙන යා යුතුයි කියන මඟ ඒ සිද්ධාර්ථ කුමාරයා අවබෝධ කරගන්න තේරුම් ගන්න පටන් ගත්තා. ඒ අවබෝධ කරගන්න මහන්සි වුණ කතාව තමයි අද දවසේදී ඔය පින්වතුන්ට මම ධර්ම දේශනාව හැටියට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි අපි හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ජීවත් වෙන පෘථග්ජන මිනිස්සු අනාර්ය පරිේෂණයයි සිද්ධ කරන්නේ. මේ ලෝකේ මිනිස්සු
ආර්ය පරිශ්‍රණය කරන්න බය වෙනවා. ඒකට කැමති වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ. මොකක්ද මේ අනාර්ය පරිශ්‍රණය? මොකක්ද මේ ආර්ය පරිශ්‍රණය කියලා බුදුරජාණන් වහන්සේ බොහෝ පැහැදිලිව දේශනා කරනවා. මජ්ක්‍ධිම නිකායේ පින්වතුනි තියෙන ආර්ය පරිශ්‍රණ සූත්‍රය තමයි අද මේ ධර්ම දේශනාවට මාතෘකා හැටියට තබා ගන්න යෙදුනේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නවා. තමන්ගේ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුව අනිත් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන ලෝතර බුදුරජාණන් වහන්සේ පෙරවරු කාලේ සිවුරු පාත්‍ර අරගෙන නියම් ගමට පින්දපාතේ වැඩම කරලා ආපසු පින්දපාතේ අරගෙන විහාරයට ඇවිල්ලා දිවා විහරණ, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දහවල පින්දපාතේ අරගෙන සිහියෙන් යුක්තව දකුණු වැලයට නිදා ගන්නවා සුළු වේලාවක්. ඒකට කියනවා දිවා විහරණය කියලා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට උදේ පින්දපාතේ වැඩලා වළඳලා විහාරයට ඇවිල්ලා දිවා විහරණයෙන් වැඩ වාසය කරන කොට අපූර්ව සිද්ධියක් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙරවරු කාලේ පින්දපාතේ වැඩියට පස්සේ ආපහු ඇවිල්ලා දිවා විහරණය කරනකොට භික්ෂුන් වහන්සේලා පිරිසක් බොහෝම දුර පළාතක ඉඳලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. ඔය පින්වතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කවුරු ආවත් ඉස්සරවම හම් වෙන්නේ ආනන්ද හාමුදුරුවෝ. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ බැහැ දැකලා ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා මේ භික්ෂුන් වහන්සේලා එවත්නි අපි බොහෝ කාලෙකින් ආවේ බුදුරජාණන් වහන්සේගේ දහම් දේශනාව අපට බොහෝ කාලෙකින් අහන්න ලැබුණේ නැහැ. ඒ නිසා අපට බුදුරජාණන් වහන්සේගේ දේශනය අහන්න තියෙනවා නම් අපි බොහෝම සතුටු සිත් ඇති බව අති අය බවට පත් වෙනවා කියලා ප්‍රකාශ කරනවා. මේ භික්ෂුන් වහන්සේලාට අනුකම්පා පිණිස ආනන්ද හාමුදුරුවෝ සඳහන් කරනවා, හොඳයි ආයුෂ්මත්නි, ඔබලා අද දහවල් කාලේ මේ සමීපයේ තියෙන රම්මක බමුණගේ ආශ්‍රමයට යන්න. රම්මක බමුණගේ ආශ්‍රමයට ගිහිල්ලා එහි වැඩ වාසය කරන්න මම බුදුරජාණන් වහන්සේ කැටුව රම්මක බමුණගේ ආශ්‍රමයට එන්නම්. එතකොට ඔබලට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න කියලා මතක් කළාට පස්සේ භික්ෂුන් වහන්සේලා ආනන්ද හාමුදුරුවන්ගේ වචනේ විශ්වාස කරලා රම්මක බමුණගේ ආශ්‍රමයට ඒ භික්ෂුන් වහන්සේලා වඩිනවා. බුදුරජාණන් වහන්සේ දිවා විහරණය ඉවර කරලා ආනන්ද හාමුදුරුවන්ට සඳහන් කරනවා, ආනන්ද අපි සවස් කාලේ පූර්වාරාමයට යමු. එවිට ආනන්ද හාමුදුරුවෝ සඳහන් කරනවා, ස්වාමීනි මේ රම්මක බමුණගේ ආශ්‍රමය වැඩි දුර නෙවෙයි තියෙන්නේ. ඒ රම්මක බමුණගේ ආශ්‍රමය බොහොම
රමණීයයි. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රම්මක බමුණගේ ආශ්‍රමයට ගොඩ වෙලා යමුද කියලා ආනන්ද හාමුදුරුවෝ සඳහන් කරපුවාම බුදුරජාණන් වහන්සේ කුසලින් භූතව ඒ ආරාධනාව පිළිගන්නවා. මේ ආරාධනාව පිළි අරගෙන පින්වත්නි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ කැටුවගෙන රම්මක බමුණගේ ආශ්‍රමයට යනවා. මේ රම්මක බමුණගේ ආශ්‍රමයට යනකොට ඒ රම්මක බමුණගේ රැස්වීම ශාලාවේ ඇතුලේ දොරවල් වහගෙන අර භික්ෂුන් වහන්සේලා දහම් කතාවක නිරත වෙනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවොත් එක්ක රම්මක බමුණගේ නිරස්වීම ශාලාව ළඟට යනවා. ළඟට යනකොට දොර වහලා තියෙනවා. දොර සමීපයට යනකොට ඇතුලේ කතාවක් බව බුදුරජාණන් වහන්සේට තේරෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සද්ද කරන්නේ නැතුව ටික වෙලාවක් ඉන්නවා. ටික වෙලාවක් ඉඳලා ඒ කතාව ඉවරයි කියලා දැනගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ නිය පිටින් දොරට තට්ටු කරනවා. නිය පිටින් දොරට තට්ටු කරලා උගුර පාදනවා. එහෙම උගුර පෑදුවාට පස්සේ තමයි අර ඇතුලේ අය පිරිස භික්ෂුන් වහන්සේලා එවිලා දොර අරිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඇතුළට වැඩම කරනවා. මේක බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන පින්වතුනි මහා ගුණයක්. පුදුමාකාර විදිහේ බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන එක්තරා ගුණයක්. බුදුරජාණන් වහන්සේ තමයි නායකය. බුදුරජාණන් වහන්සේ තමයි මේ අයට මඟ පෙන්වන අය. ඒ නිසා මම එනකොට දොරවල් ඇරලා තියෙන්න ඕන. මේ විදිහට ලෑස්ති කරලා තියෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේගේ එහෙම ආකල්පයක් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේට එන්න වඩිනකම් කවුරුවත් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෙහිම දොර ඇරියට පස්සේ ඇතුළට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා ඔබ වහන්සේලා මෙන්නට පෙර මොනවද කතා කර කර හිටියේ? එතකොට මේ භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා අනේ ස්වාමීන් ඔබ වහන්සේ ගැන අපි කතා කර කර හිටියේ. අනේ සාදු කොච්චර හොඳයිද මහණෙනි. සමගියෙන් එකට රැස්වුණු භික්ෂුන් වහන්සේලා කල යුතු වතාවත් දෙකක් තියෙනවා. ඒ කුමක්ද? ධම්මීවා කතා අරියෝවා කුන්හි භාවෝ. ඒ කල යුත්තේ ධර්මය කතා කරන්න ඕන. එහෙම නැත්නම් අරියෝවා කුන්හි භාවෝ නිස්සබ්දව ආර්ය නිස්සබ්ද භාවය රකින්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මෙතන ආර්ය නිස්සබ්දතාවය කියලා කියන්නේ නිහඬව ඉන්න එක නෙවෙයි. භික්ෂුන් වහන්සේලාට ධ්‍යාන සමාපatti වලට සමවැදලා ඉන්න කියන එකයි මේ සඳහන්. මේ විදිහට සඳහන් කරන බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා මහණෙනි මම ඔබලට කියලා දෙනවා ආර්ය පරිේෂණය අනාර්ය පරිේෂණය. අර භික්ෂුන් වහන්සේලා කියනවානේ ස්වාමීනි අපි ඔබ වහන්සේගෙන් බොහෝ කාලයකින් ධර්ම දේශනාවක් ඇත්තේ නැහැ. අපට අනුකම්පා පිණිස දහම් දේශනාවක් සිද්ධ කරන්න. එවිට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි එහෙනම් මම ඔබලට කියලා දෙනවා ආර්ය පරිේෂණය අනාර්ය පරිේෂණය කුමක්ද කියලා. ඒක ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ මේ ආර්ය පරිේෂණයත් අනාර්ය පරිේෂණයත් විස්තර කරනවා. පළමුවෙන්ම අනාර්ය පරිේෂණය විස්තර කරනවා. මහණෙනි
මම පෙර ඒ විතරක් නෙවෙයි මේ මිනිස්සු ඉපදීම ස්වභාවය කොට ඇති මිනිස්සු ඒ ඉපදෙන දේවල්ම සොයනවා. ඒ විතරක් නෙවෙයි ජරාවට වයසට යන දේවල්ම සොයනවා. ඒ විතරක් නෙවෙයි මැරෙන දේවල්ම හොයනවා. ඒ විතරක් නෙවෙයි රෝගයට ව්‍යාධියට පත්වන දේවල්ම හොයනවා. ඒ විතරක් නෙවෙයි මේ මිනිස්සු කිලිතු සිත් ඇති වෙන දේවල්ම හොයනවා. මේ මිනිස්සු මෙන්න මේ ඉපදීම ස්වභාව කොට ඇති මිනිස්සු ඉපදීම ස්වභාව කොට ඇති දේවල්ම හොයනවා. ඉපදීම ස්වභාව ඇති මිනිස්සු ඒ විතරක් නෙවෙයි ජරාවට පත්වන මිනිස්සු ජරාවට පත්වන මිනිස්සු ජරාවට පත්වන දේවල්ම හොයනවා. මරණයට පත්වන දේවල්ම හොයනවා. සිත් ඉරටු ඇති කරන දේවල්ම හොයනවා. ඒ විතරක් නෙවෙයි මහණෙනි මේ ලෝකේ මරණ ස්වභාවය ඇති මිනිස්සු මරණය උරුම කොටගත් මිනිස්සු මේ මරණය කියන දේවල් ස්වභාවකට ඇති දේවල්ම හොයනවා. ඒ විතරක් නෙවෙයි ඒන් ශෝකවන දේවල්ම සොයනවා. සිතේ කිලුටු ඇතිවන දේවල්ම සොයනවා. ශෝකයෙන් ඉන්න මිනිස්සු ශෝකයට පත්වන දේවල්ම සොයනවා. කිලුටු සිත් ඇති මිනිස්සු කිලුටු දේවල්ම හොයනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ දිගින් දිගට දේශනා කරනවා. මහණෙනි ජාතිය ස්වභාව කොට ඇති ධර්ම මොනවද? ජාතිය ස්වභාව කොට ඇති මිනිස්සු ජාතිය ස්වභාව කොට ඇති සොයන ඒ ධර්ම මොනවද? මහණෙනි ජාතිය ස්වභාව කොට ඇති ඉපදීම ස්වභාවය කොට ඇති ධර්ම තමයි අමුදරුවන් තමන්ගේ ස්වාමි දියණිය තමන්ගේ දුවා දරුවා එහෙම නැත්නම් ඒ අය හොයනවා එළු බැටළුවා මේ ජාතිය උරුම කොටගත්ත ඉපදීම උරුම කොටගත්තු අයම හොයනවා. එහෙම නැත්නම් ඌරන් කුකුලන් එහෙම නැත්නම් රන් රිදී මුතුමැණි මෙන්න මේ දේවල් සොයනවා. ජාතිය උරුම කොටගත්ත මිනිස්සු මේ ජාතිය උරුම වෙන දේවල්ම ඉපදීම උරුම කොට ඇති දේවල්ම සොයනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විතරක් නෙවෙයි මහණෙනි මේ ජරා ධම්ම මොනවද? ජරාවට පත් වෙන මිනිස්සු ජරාවට පත් වෙන දේවල් නොසොයනවා. ඒ ජරාවට පත් වෙන දේවල් මොනවද? ඒවා තමයි නැවත බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඒ තමයි අමුදරුවන්, එළු බැටළුවන්, ගවයන් කුකුලන්, රන් රිදී මුතුමැණි කියලා කියන්නේ ජරාවට පත් වෙන දේවල්. මිනිස්සු ජරාවට පත් වෙනවා. ඒ පත් වෙන බව නොදැන මිනිස්සු ජරාවට පත් වෙන දේවල්ම සොයනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. ඒ විතරක් නෙවෙයි මහණෙනි මේ මරණයේ ස්වභාවය කොට ඇති මිනිස්සු මරණ ධර්මම හොයනවා. මහණෙනි මොනවද ඒ මරණයේ ස්වභාව කොට ඇති මිනිස්සු මරණය උරුම කොටගත්තු සොයන ධර්මතා මොනවද? ඒවා තමයි මහණෙනි අමුදරුවන්, ගවයන් කුකුලන්, එළුවන් බැටළුවන්, රන් රිදී මුතුමැණි, යාන වාහන ඉඩකඩම් මේවා තමයි ඒ මිනිස්සු මරණය උරුම කොටගත්තට මරණය උරුම කරන දේවල් සොයන මිනිස්සු. ඒ විතරක් නෙමෙයි ශෝකය උරුම කරගත්තු මිනිස්සු. ශෝකය උරුම
ධර්මතාවම හොයනවා. ඒ ශෝකය උරුම කොටගත් මිනිස්සු ශෝකය උරුම ඒ සොයන ධර්මතාව මොනවද? ඒවා තමයි අමුදරුවා, එළුවන් බැටළුවා, ගවයන් කුකුලන්, යාන වාහන රන්තිදී මුතුමැණි. මේ සියල්ල තමයි ඒ අය සොයන ශෝකය ඇති කරන දේවල්, කිලුටු ඇති කරන දේවල්, රෝග ඇති කරන දේවල් කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මහණෙනි, මම සම්බුද්ධත්වය අවබෝධ කරගන්නට කලින් මම හෙව්වේ ඉපදීම ස්වභාව කොට ගෙන ඉඳගෙන ඉපදීම ස්වභාව කොට ඇති ධර්මන මම සෙව්වා. මම ජරාවට පත් වෙන බව නොදැන ඒ ජරාවට පත්වන දේවල් මම හිතුවා. රෝග වලට ගොදුරු වෙන මම ඒ බව නොදැන රෝග වලට ගොදුරු වෙන දේවල් මෙසෙව්වා. මරණ බව නොදැනගත් මම මරණ ධර්ම ස්වභාව කොට ඇති දේවල් මෙසෙව්වා. ශෝකය උරුම කොටගත් මම ශෝකය උරුම කොටගත් දේවල් මෙසෙව්වා. කිලිටු සිත් ඇති කරගත් මම කිලිටු සිත් ඇති කරගන්න දේවල් මෙසෙව්වා. ඒ ඇසුරු කරන දේ හිත කිලිටු වෙනවා කියලා දන්නේ නැති නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මට මාලිගා 3ක් තිබ්බා. මේ මාලිගාවන් වල ඒ ඍතු වලට හරියන මාලිගාවන් 3 මම අප්‍රමාණ සැප සම්පත් වින්දනය කළා. කාම සුඛල්ලිකානු පරිම වින්දනය කළා. එහෙම විඳලා මම හෙව්වා ඒ සොයන කිසිම තැනක මම හොයන දේ තිබුණේ නෑ කියලා තේරුම් ගත්ත නිසා ආර්ය පරිේශණය කුමක්ද කියලා සොයන්න ඕන කියන අභිප්‍රායෙන් බලාපොරොත්තු වෙන මම මේ මාලිගා පැහැරලා අම්මා තාත්තා පැහැරලා අභිනිෂ්ක්‍රමණය කරන්න තීරණය කළා. මේ සූත්‍රයේ සඳහන් කරනවා පින්වතුනි, බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයෝ හැටියට සිද්ධාර්ථ කුමාරයෝ හැටියට ඒ ආර්ය පරිේශණයට කොහොමද නැඹුරු වුනේ කියලා. ඒකේ කියනවා මහණෙනි, මගෙස් බොහෝම කළු පාට අත් බඹරු කෙස්, කළු පාට ලස්සන කෙස් කලඹ තියෙද්දි, හැඩිදැඩු සිරුර තියෙද්දි මම මාලිගාවේ ඉන්නකොට මම මගේ මෑණියන්ට, පියාණන්ට, සේවක සේවිකාවන්ට මන් මේ දේවල් ප්‍රකාශ කළා. මං කිව්වා ඒ අයට අපි මේ ගත කරන ජීවිතය ආර්ය පරිේශණය නෙවෙයි. අපි මේ කරන ජීවිතේ අපට සැනසීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මම සොයන ජීවිතේ මේක නෙවෙයි කියලා නිතර තමන්ගේ පියාණන්ට, සේවක සේවිකාවන්ට, සුළු මෑණියන්ට, යශෝදරාව හැටියට ඇයට සිද්ධාර්ථ කුමාරයෝ නිතර කියන්න පටන් ගත්තා. ඒ නිසා තමයි යශෝදරාව පුළුවන් තරම් වෙහසක් දැරුවා ස්වාමියාව මාලිගාවට අදවගන්න. හැබැයි ඊට වැඩිය වෙහසක් දැරුවා සුද්ධෝදන රජතුමා මේ මාලිගාවේ මේ සිද්ධාර්ථ කුමාරයා අඳවගෙන සිද්ධාර්ථ කුමාරයා වමනා කරන සියලු සැප සම්පත් දීලා මේ මගේ යැවෑමෙන් මේ රාජ්‍ය පවත්වන්නට ඒ වරප්‍රසාදය දෙන්න සුද්ධෝදන රජතුමා ලකදෑස්ති වෙනකොට ඒකට සිද්ධාර්ථ කුමාරයෝ සෝදානම් නොවි නිතර සඳහන් කළේ මම හොයන ජීවිතයේ මේක නෙවෙයි. ඒක තමයි චන්න ඇමතියත් එක්ක උයන් කෙලියට යනකොට ඒ දකින්නකොට ඒ දකපු දර්ශන ඔය පින්නතුන් අහලා තියෙනවා සතර පෙර නිමිති.
මේ සතර පිර නිමිති දකිනකොට ඒ සිද්ධාර්ථ කුමාරයාට සසර තව තවත් මේ ආර්ය පරිේශණයට නැඹුරු වෙන්න පටන් අපි ඉපදෙන ස්වභාව කොට ඇති අපි මරණයේ ස්වභාවය කොට ඇති මරණය උරුම කරගත්තු අපි ශෝකය උරුම කරගත්තු අපි ලෙඩ රෝග උරුම කරගත්තු අපි ලෙඩ රෝගම නේද හොයන්නේ එහෙනම් මේක නෙමේ ජීවිතේ කියලා නිතර නිතර කල්පනා කරන්න පටන් ගත්තා. එහෙම කල්පනා කරලා තමන්ගේ පියාණන්ට සුරු මෑණියන්ට හැම දිනෙකටම මේ කාරණාව කියනකොට ඒ අය නිතර නිතර සේවක සේවිකාව කඳුළු සලන්න පටන් ගත්තා. අනේ කුමාරයා අද මේ ගිහි ජීවිතය අතහැරලා යයි. අද මේ ගිහි ජීවිතය අතහැරලා යයි කියන අපේක්ෂාව ඒ හැම දෙනාගේම සිත් තුළ තිබුණා. යසෝදරාවගේ හිතේ තිබුණා ස්වාමියා කොයි වෙලාවක හරි සත්‍ය සොයාගෙන යයි. මොකද ඒ යුගයේ වෙනකොට පින්තුනි සත්‍ය ගවේෂක යුගයක්. සත්‍ය ගවේෂණය කරන යුගයක්. සාස්ත්‍රවල බොහෝ පිරිසක් සත්‍ය සොයා යන බුද්ධ කියන වචනය ඇහෙනවා. බුද්ධ කෝලාහලේ පවක් සිද්ධ වෙනවා. මේ සසර නිවෙන්න ඕන කියන කතාව ඒ අය අතරේ තියෙනවා. නිර්වාණය ගැන කතා වෙනවා. සදාතනිකම සුවදෙන මේ නිර්වාණය හොයන්න බොහෝ අය වෙහෙස මහන්සි වෙනවා. ඒ නිසා සිද්ධාර්ථ කුමාරය කල්පනා කරනවා. සූත්‍රයේ සඳහන් කරනවා ගෙදර ඉඳලාම ඒ හිසකෙස් පාලා පහ වස්ත්‍ර දරාගෙන සියලු දෙනා හඬා වැළපෙද්දී මාලිගාව අතහැරලා අභිනිෂ්ක්‍රමණය කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට අභිනිෂ්ක්‍රමණය කරලා එදා සිද්ධාර්ථ කුමාරයෝ තමන් හොයපු මාර්ගය සොයා ගන්න ඕන කියන අදිස්ථානයේ යුක්තව හිඟතුනි වසර 6ක් දුෂ්කර ක්‍රියා කරනවා. වසර 6ක්ම දුෂ්කර ක්‍රියා කරන්න පටන් ගන්නවා. මේ දුෂ්කර ක්‍රියාවට කලින් අභිනිෂ්ක්‍රමණය කරලා සිද්ධාර්ථ කුමාරයෝ මේ සත්‍ය සොයාගෙන යන ගමනේ ඉස්සරවම හම්බෙනවා සිද්ධාර්ථ කුමාරයාණන්ට ගුරුවරයෙක්. ඒ ගුරුවරයා තමයි ඒ කාලේ ගොඩාක් ප්‍රසිද්ධ කෙනෙක්. එයා තමයි ආලාර කාලාම කියලා කියන්නේ. ආලාර කාලාම ළඟට ගිහිල්ලා සිද්ධාර්ථ කුමාරයෝ ප්‍රකාශ කරනවා ගුරුතුමනි මම සත්‍ය සොයන කෙනෙක්. ඒ නිසා ඔබ දන්න සත්‍ය මට ප්‍රකාශ කරන්න. එවිට ආලාර කාලාම තමන් දන්න සියලුම ශිල්ප ශාස්ත්‍ර ප්‍රකාශ කරනවා. නොබෝ දිනකින් සිද්ධාර්ථ කුමාරයෝ ඒක සඳහන් කරලා තියෙනවා ආලාර කාලාම මේ තොල්කොට සොලවන පමණින් ඒ සිද්ධාර්ථ කුමාරයෝ ඒ ගාථා පාඩම් කළා. ඒ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තා කියලා. ඒ සියල්ල ඉගෙනගෙන ඉවර වෙලා ඒ සියල්ල පුහුණු කරලා ඇවිල්ලා අහනවා මේ තමන්ගේ ගුරුවරයාගෙන් ගුරුතුමනි ඔබතුමා මේ අවසානයේ නිගමනය මොකද්ද නිර්වාණය මොකද්ද ඔබ අවසානයේ පත් වුණු තැන මොකද්ද කියලා අහපුවාම ආලාර කාලාම සඳහන් කරනවා මම ආකින්චඤ්ඤායතනෙ දක්වාම මගේ විශ්වාසය තියෙනවා මම ඉන්නේ එතන. එතකොට මේ සිද්ධාර්ථ කුමාරයෝ සඳහන් කරනවා එහෙනම් ආලාර කාලාමට විතරක් නෙවෙයි ශ්‍රද්ධාව තියෙනවා. ආලාර කාලාමට විතරක් නෙවෙයි වීර්යය තියෙනවා. ආලාර කාලාමට විතරක් නෙවෙයි සතිය තියෙනවා. ආලාර කාලාමට විතරක් නෙවෙයි සමාධිය ප්‍රඥාව තියෙනවා. මටත් තියෙනවා කියලා යුතුසුරුව වීර්යය වඩලා ආකින්චඤ්ඤායතනය කියන ඒ ධ්‍යාන මට්ටමට සමවදිනවා. එහෙම සමවැදලා කියනවා ආපහු ඇවිල්ලා ගුරුතුමනි මම ඔබේ තැනට ආවා. මම ඒ දේ සාක්ෂාත් කළා. මම දැන් කුමක් කළ යුතුද? ආලාර කාලාම කියනවා. එහෙනම් දැන් අපි දෙන්නම එක සමානයි. ඒ නිසා අපි දෙන්නම එහෙම කරමු. මගේ ගෝල පිරිස ඉන්නවා බොහෝ පිරිසක් දෙකට බෙදාගෙන සම ආසනවල ඉඳගෙන අපි ධර්මදේශ අපි අපේ ඉගැන්වීම් කියලා දෙමු.
ඒ විට අපේ සිද්ධාර්ථ කුමාරයෝ සඳහන් කරනවා මගේ ගමන ඒක නෙවෙයි. මම අපේක්ෂා කරන දේ ඒක නෙවෙයි කියලා ඔහුගෙන් අවසර අරගෙන එතනින් නිවිලා යනවා. මෙහෙම ගිහිල්ලා පින්වතුනි සිද්ධාර්ථ කුමාරයෝ උද්දකරාම පුත්‍ර කියන ඊළඟ ප්‍රසිද්ධ ඉන්දියාවේ ඒ යෝග ශාස්ත්‍රවරයා ළඟට යනවා. ඔහු ළඟටත් ගිහිල්ලා ඒ අරූප තලයේ ඉහළම දැහැන තමන් ලබාගත්තේ මොකද්ද කියලා අහුවාම ඒ ගුරුවරයා කියනවා මේව සංඥා නා සංඥායතනේ තමයි මම අපේක්ෂා කරන්නේ මම ඉන්නේ ඒක තමයි නිවන කියලා සඳහන් කරනවා. බෝධිසත්වයෝ කල්පනා කරනවා උද්දකරාම පුත්තට විතරක් නෙවෙයි ශ්‍රද්ධාව තියෙන, වීරිය තියෙන, සතිය සමාධි ප්‍රඥාව තියෙන මටත් තියෙනවා. ඒ නිසා මම විපස්සුරුව නේව සංඥා නා සංඥා යතනයට ළඟා වෙනවා කියලා බොහෝම සුළු කාලයකින් ඒ තත්ත්වයටපත් වෙනවා. පත් වෙලා ඉඳලා කියනවා ගුරුතුමනි මම කුමක් කළ යුතුද මින්මත් ඔබ කළ යුතු දෙයක් නැහැ. අපි දෙන්නම එහෙනම් සමානයි. අපි එහෙනම් අපේ ගෝලියෝ බෙදාගෙන අපේ ගැන්වීම් කියලා දෙන්න. එතකොට අපේ සිද්ධාර්ථ කුමාරයෝ කියනවා මම අපේක්ෂා කරන දේ නෙමෙයි ගුරුතුමනි. ඒ නිසා මම අපේක්ෂා කරන දේ ඔයිට වඩා වෙනස්. ඒ නිසා මම අපේක්ෂා නොකරන නිසා ඔබගෙන් මම මෙතනින් නික්මිලා යනවා. මට සත්‍ය සොයන්න ඕන කියලා එතනින් නික්මිලා යනවා. එහෙම ගිහිල්ලා පින්වතුනි සිද්ධාර්ථ කුමාරයෝ උරුවේල දනව්වේ සේනානි කියන නියංගමට ඇවිල්ලා බොහෝම දුෂ්කර ජීවිතයක් ගත කරනවා. ඒ සූත්‍රයේ සඳහන් කරනවා පින්වතුනි අපි අද ඒ බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු බුද්ධගයාව සමීපයේ ඒ පරිසරය දැක්කහම අද කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක බොහෝම දුෂ්කර පළාතක්, බොහෝම කර්කශ පළාතක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවල විස්තර කරනවා ඒ සේනානි නියංගම බොහෝම සුන්දරයි. ලස්සන තුරුලතා තියෙන සුන්දර ගම්පියසක්, ලස්සන දියදහරා තියෙන සුන්දර වැලිතලා තියෙන හිත පිනවන කෙනෙක්ට සසර නිවන්න ඕන නම් ඒ කෙනාගේ හිත දැහැන්ගත කරන පරිසරයක් තියෙනවා. ඒ නිසා එතන බොහෝම සුදුසු තැනක් කියලා බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා. ඒ නිසා එදා බුදුරජාණන් වහන්සේ ඒ දුෂ්කර ක්‍රියා කරන තැන තමන් සකසාගෙන දුෂ්කර ක්‍රියාව පටන් ගන්නවා. ඒ දුෂ්කර ක්‍රියාව වසර 6ක් පුරාවටම සිද්ධ කරනවා. ඔය පින්තුන් අහලා තියෙනවා. කොයි විදිහටද ඒ සිද්ධාර්ථ කුමාරයෝ දුෂ්කර ක්‍රියාව සිද්ධ කළේ කියලා. උන්වහන්සේ සඳහන් කරන්නේ ඒ කොච්චර දුරට තමන්ගේ පදම් වීර්යය වැඩුවද කියලා කියනවා නම් S2 ඇතුළට ගිලා බහැලා මේ බඩ අල්ලනකොට කොඳු වැට පෙළ අත ගෑවෙනවා. ඒ තරමටම තමන් දුකසේ මේ සත්‍ය ගවේෂණය කළා. නිවන අපේක්ෂා නිවන ලබා ගන්න අරමුණෙන් මේ දුෂ්කර ක්‍රියාව අත්කිලමතාන යෝගයේ කියන ශරීරයේ දැඩි දුක් වීම පාන්ත ගතිය ඇති වෙනකම් සිද්ධ කළා. ඒ කාලේ බොහෝම කටුක ලෙස ඒ සිද්ධාර්ථ කුමාරයෝ ජීවිතය ගත කළා. ඒ සිද්ධාර්ථ කුමාර අපි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සමහර වෙලාවට දර කඩන්න එන අය ඒ අය මාව දැක්කොත් බය වෙයි කියලා හිතලා පුදුම විදිහේ ආරක්ෂාවක් සලස ගන්න ගහින් ගහට මාරු වෙලා ගිය ගමන් අනන්තය අප්‍රමාණයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පෙර සඳහන් කරපු ආහාර කුස සංසිඳව ගත්තේ තමන් ළඟට වැටෙන කොළයක් මලක් අනුභව කරමින් අපෑටයක් තරම් මුංපියල්ලක් තරම් දෙයක් අනුභව කරමින් තමයි අවසානයේ තමන්ගේ ජීවිතය රැක ගන්න තමන් විහෙස මහන්සිුනේ කියලා සත්‍ය සොයන්න මහන්සිුනේ කියලා සිද්ධාර්ථ කුමාරයෝ සඳහන් කරනවා. සමහර අවස්ථාවන් වල සාන්තේ හැදිලා මහ පොළොවට ඇද වැටෙන අවස්ථානන්තය අප්‍රමාණයි.
සමහර අවස්ථාවක සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා එක්තරා දෙවි කෙනෙක් සුද්ධෝදන රජුරවන්ට ඇවිල්ලා කියනවලු අන්න ඔබේ පුතා මැරිලා වැටිලා ඉන්නවා කියලා. හැබැයි එහෙම කිව්වට සුද්ධෝදන රජු වහනවලු මගේ පුතා බුදු වෙලා ඉවර වෙලාද එහෙම කාන්ත හැදිලා මැරිලා වැටිලා තියෙන්නේ නැත්නම් ඊට පස්සේ කියනවා නෑ බුදු වෙලා නම් කාන්ත හැදිලා විතරයි. සුද්ධෝදන රජු කියනවලු එහෙනම් මගේ පුතා මැරිලා නෑ. මගේ පුතා බුදු වෙලා නිසා මැරෙන්නේ නෑ කියලා ප්‍රකාශයක් කරනවා. ඉතින් මෙන්න මේ විදිහේ සිද්ධාර්ථ කුමාරයෝ අප්‍රමාණ වෙහසක් දුෂ්කර ක්‍රියාවක් ගත කළා. කවුරු වෙනුවෙන්ද? මම ඔබ වෙනුවෙන්. මේ සසරින් මේ සත්‍ය අමුදන්න ඕන කියන අපේක්ෂාව. මේ විදිහට පින්වතුනි තමන් ළඟ හිටපු පංච වර්ගීය වික්ෂුන් වහන්සේලා ඔය පින්වතුන් අහලා තියෙනවා කොණ්ඩඤ්ඤ වප්ප පත්තිය මහා නාම අස්සජි කියන වික්ෂුන් වහන්සේලා එකතු වෙලා තමන්ට අපෝපස්ථානය කරා ඒ කාලය පුරාවටම. හැබැයි සිද්ධාර්ථ කුමාරයෝ දැනගත්තා සත්‍ය ගවේෂණයට මේකත් මාර්ගය නෙවෙයි. ඒ නිසා මේක මාර්ගය නොවන නිසා ගමන වෙනස් කරනවා. ගමන වෙනස් කරලා සුදු විදිහට ජීවත් වෙන්න පටන් ගන්නවා. දැන් ඔන්න සුවසේ පෑන් පහසු වෙනවා. පෑන් බොනවා. ටික ටික දානේ වළඳනවා. පින්ඳ පාතේ යනවා. ගහේ කොලේ දෙයක් අනුභව කරලා ජීවිත ආයෙත් මේ ශරීරයේ අර වැටිලා තිබුණු ශරීරයේ අර දුර්වර්ණ වෙලා තිබුණු ශරීරයේ පෝෂණය වෙනවා. දැන් ලස්සන වෙනවා. දැන් ආපහු පිරිපුන් භාවයටපත් වෙනවා. මේක දැකපු පංචවර්ගීය කුමාරවරු වික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා අනේ අපි මේ වගේ කෙනෙකුට මෙච්චර කල් අපෝපස්ථාන කරේ සත්‍ය ගවේෂණය කරනවා කියලා මේ මොකද්ද මේ කරන්නේ ආපහු මේ සත්‍යසාරවක මහණුන් එතනින් අත්හැරලා සිද්ධාර්ථ කුමාරයෝ අත්හැරලා යනවා. සසර පුරාවටම තමන් කරපු පාරමිතාවල අනුහස සිද්ධාර්ථ කුමාරයාණන්ට සිහිපත් වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මධ්‍යම ප්‍රතිපදාව තමයි මේකට තියෙන එකම මඟ කියලා සිද්ධාර්ථ කුමාරයෝ කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා තියෙනොතනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා. එහෙම ගමන් කරලා එදා මහා ජව සම්පන්න වීරියක් අරගෙන ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ඒ වජ්‍රාසනයේ වාඩි වෙලා අදිස්ථානයක් කරනවා මම බුදු වෙලා මිසක් නැගිටින්නේ නැහැ. එහෙම අදිස්ථානයක් ඇති කරගත්තට පස්සේ මේ පාන්දර වෙනකොට තුන්තුනි නිමිතිරි උදෑසන වෙනකොට අපේ ලෝත්‍රා බුදුරජාණන් වහන්සේ අර අසංකේය කල්පලක්ෂ ගණන් පිරු පාරමිතාවන් වල පූර්ණත්වයට පත් වෙන අවසානයේ සර්වඥතා ඥානය ලබාගෙන සම්බුද්ධත්වය අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කරගෙන ඒ ලැබුණු ප්‍රීතියෙන් යුක්තව සත්‍යයක්ම බොහෝම සුවසේ කාලය ගත කරනවා. ඒ සුවසේ කාලය ගත කරලා කල්පනා කරනවා මම මේ ධහම කාටද කියලා දෙන්න. එහෙම කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේට තේරෙනවා මේක තේරුම් ගන්න කොහොමද? මිනිස්සු තණ්හාවෙන් ආසාවෙන් ආලයෙන් කාමයෙන් මත් වෙලා වෙලිලා ඉන්න මිනිස්සුන්ට මම මේ ධහම කියලා දුන්නොත් ඒ මිනිස්සු තේරුම් ගනීද මට වෙහෙසක් මහන්සියක් විතරක් වේද කියලා බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්නවා. ආලය රත ආලය සමුදිතා මේ මිනිස්සු ආලයම මේ මිනිස්සු රාගයම තණ්හාවම ඇසුරු කරගෙන ජීවත් වෙනවා. තණ්හාවම වෙලාගෙන ජීවත් වෙනවා. ඒ නිසා මේ තණ්හාවෙන් වෙලිච්ච මිනිස්සුන්ට රාගයෙන් ඇවිලලා ඉන්න මිනිස්සුන්ට මම මේක කිව්වොත් මේ මිනිස්සු මේක පිළිගන්නේද කියලා බුදුරජාණන් වහන්සේට ඇති වෙනවා හිතේ මලානිකකම ආපස්සට යනගත්තා. එහෙම යනකොට අපෙත් ඔබෙත් වාසනාව සම්පති මහා ප්‍රඥා දක්නවා. ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා අනේ අපේ වාසනාව කියලා සම්පති මහා ප්‍රඥා බුදුරජාණන් වහන්සේ ළඟට ක්ෂණයෙන් නැවිලා
වන්දනා කරලා පින්වතුනි ප්‍රකාශ කරනවා දේශේතු භගවා ධම්මං දේශේතු සුගතෝ ධම්මං. අනේ භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්න සුගතයාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්න කියලා ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කළාට පස්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ලෝකේ සත්‍යය හරියට නිලුම් විලක් වගේ. නිලුම් විලේ පින්වතුනි නිලුම් ගස් තියෙනවා, නිලුම් මල් තියෙනවා. සමහර මල් පීදෙන්න ඔන්න මෙන්න තියෙනවා. කිරු එළිය වැටිලා පීදෙන්න ඔන්න මෙන්න තියෙන මල් තියෙනවා. සමහර මල් තියෙනවා පින්වතුනි තව ටික කාලයක් යනවා ඒ මල් පූදින්නේ. තව මල් జాතියක් තියෙනවා ඒ මල් වතුරෙමුත් යට තියෙනවා. සමහර මල් තියෙනවා ඒ මල් තවම මුල් අවදියේ තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍ය අර විනට උපමා කරගෙන මම මේ දේශනා කරන ධර්මය අහන්න පිළිසකුත් ඉන්නවා. ඒ නිසා මම මේ ධර්ම කොහොම හරි කියලා දෙන්න ඕන කියන අදිස්ථානය ඇති කරගෙන බලනවා. මං කාටද ඉස්සරෝන්නේ මේ කියලා දෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට තේනවා පළමුවෙන්ම Tamanට ගුරුවරුකම් කියා දුන්න ඒ ආලාර කාලන. එයා මැරිලා කියලා දැනගත්තාම අනේ එයාට අභාග්‍යයක්මයි සිද්ධ වුණේ කියලා සංවේගයක් ඇති වෙනවා. ඊළඟට බලනවා බුද්ධකරාම පුත්‍ර. එයා බලනකොටත් මැරිලා ගිහිල්ලා අනේ එයා පිළිබඳව සංවේගයක් ඇති වෙනවා. ඒ අයට අභාග්‍යයක්මයි සිද්ධ වුණේ. ඉන් අනතුරුව බලනවා කවුද ඉන්නේ මේක කියලා දෙන්න කියලා කල්පනා කරනවා. පස්වග මහණුන් ඉන්නේ. බුද්ධ ගයාවේ ඉඳලා බරණැස ඉස්පතනේ දක්වා බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. නිගදායට මේ පස්වග මහණුන් ඉන්න තැනට. මෙහෙම යන අතරතුර පින්වතුනි තව කෙනෙක් හම් වෙනවා උපකාජීව. එයා අහනවා ඔබගේ හැම බොහොම පැහැබරයි. ඔබගේ ශරීරයේ බොහොම දැකුම් කළු පිරිච්ච කෙනෙක්. ඔබ බොහොම සාන්ත කෙනෙක් වෙන්න ඕන. ඔබ මේ සසර නිවිච්ච කෙනෙක් වෙන්න ඕන. ඔබ කවුද? ඔබ අනන්ත ජින නේද? බුදුරජාණන් වහන්සේ කියනවා ඔව් මම අනන්ත ජින. මම මේ ජාතිය උරුම කොට ඉන්න මිනිස්සු අතරේ මම මෙහිම ඉපදීම ස්වභාව කොට ඇති දේවල් සොයන්නේ කියලා මේ විදිහේ ප්‍රකාශයක් කළා. උපකාජී වේරුණේ නැහැ. ඔළුව හොලවලා නැවත ආපහු හැරිලා උපකාජීව වෙන පැත්තකින් හැරිලා යන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ ගමන දෙලින්ම මිගදායට ඇවිල්ලා පස්වග මහණුන් හමු වෙලා පස්වග මහණුන් හමුවට එනකොට දැන් පස්වග මහණුන් කල්පනා කරනවා පින්වතුනි අන්න කාමසුකල්ලිකානියෝ අත්තකිලමතානියෝගය අතහැරපු අපේ යහළුවා දැන් එනවා අපි හොයාගෙන ඔය දැන් එන්නේ කාගෙන්වත් පිළිසරණක් නැතුව ඒ නිසා අපි කවුරුවත් එයාට පිළිගන්න ඕනේ ආසන පනවන්න ඕනේ එයාගේ පාත්‍ර සිවුරු ගන්න ඕනේ අපි ආගන්තුක සත්කාර කරන්න ඕනේ නැහැ කියලා තීරණය කරනවා. එහෙම තීරණය කරගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා සමීපයට යන එකිනෙකා ළඟට ගිහින් පාත්‍ර සිවුරු ගන්නවා ආසන පනවනවා. මෙහෙම ආසන පනවලා කියනවා ඇයි ඔබ මේ මාර්ගය අතහැරෙන්නේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මම මාර්ගය අතහැරියේ මම සත්‍ය සොයාගත්තා. ආයුෂ්මතුනි ඔබ ඇයි එහෙම කියන්නේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ආවසෝ වාදයෙන් නමතන්නේ පා මම මේ ලෝකේ සත්‍ය ජයගත්තා. මට තමයි කියන්නේ බුද්ධ කියලා. සුගත කියලා. යන්නේ මට අපි කොහොමද විශ්වාස කරන්නේ? පස්වග මහණුන් අහනවා. ඒ විදිහ ප්‍රකාශ කරනවා. ඔබලා අහලා තියෙනවද කවදාකවත් මම බොරුවක් කියලා කියනවා. මම මුසාවක් කියලා කියනවා. ඊට පස්සේ කියනවා නෑ. අපි අහලා නෑ ඔබ කවදාකවත් බොරුවක් මුසාවක්
එහෙනම් මම අත්වචන පිළිගන්නේ මම තමයි මේ ලෝකෙ නිවිච්ච කෙනා. මට කියන්නේ බුද්ධ කියලා. තථාගත කියලා. අනේ අපිටත් ඒ දේශනාව සිද්ධ කරන්න කියලා. එදා ඉඳන් මේ දේශනාව සිද්ධ කරනවා කියන්නේ දෙනමකට අවවාද කරනවා බුදුරජාණන් වහන්සේ තුන් නමක් ඉන්න පාඩේ වඩිනවා. මේ විදිහට දෙනමකට අවවාද කරන අතර තුන් නමක් ඉන්න පාඩේ යනවා. ඊට පස්සේ ඒ තුන් නම පින්ඳ පාති ගිහිලා ආවට පස්සේ ඒ තුන් නම 6 දෙනාම එක්ක මේ දානේ බෙදාගෙන දාන වන්දනවා. ඊට පස්සේ අනිත් දෙන්නට සඳහා දේශනා කරනවා. අනිත් තුන් දෙනා පින්ඳ පාති වඩිනවා. මේ විදිහට ගිහිලා ආපුවාම ඒ අයට අර පහදලා දුන්න ඉතුරු ටික සඳහන් කරනවා. මෙන්න මේ විදිහට මාරුවද මේ දේශනාව මාස කිහිපයක් පුරාවටම සිද්ධ කරනවා. එහෙම සිද්ධ කරලා පින්වත්නි ඒ අයට ප්‍රකාශ කරනවා මහණෙනි මේ ලෝකේ සසර සත්‍යය සැරිසරන්නේ කුමක්ද මම අවබෝධ කරා. ඒ තමයි මේ ලෝකේ සසර සත්‍යය සැරිසරන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම නිසා. චතුරාර්ය සත්‍ය කුමක්ද? දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකක්ද? මේ මිනිස්සු කාමයෙන් මෙරිලා ජීවත් වෙන මිනිස්සු, කාම ලෝකේ ඉන්න මිනිස්සු මේ පංචකාම ගුණයට නැඹුරු වෙලා, මේ පංච උපාදානස්කන්ධයට නැඹුරු වෙලා මිනිස්සු තව තවත් මේ සසර යන ගමන හදනවා. ඒ ඇයට මේ මාර්ගය හොයාගන්න බැරි වෙලා තියෙනවා. මම මේක හොයාගත්ත නිසා ඒ මිදෙන වැඩ පිළිවෙලයි මම කියන්නේ කියලා ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ට දිගින් දිගටම සඳහන් කරනවා. මහණෙනි, රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශ තියෙනවා, ධර්මතා තියෙනවා. මේ හැම දෙයක්ම මෙන්න මේ හැම දෙයකම පංචකාම ගුණ තියෙනවා. මොනවාද ඒ පංචකාම ගුණ? ඉත්තා, කන්තා, මනාපා, පියරූපා, රජනීය කියන ගුණ පහ තියෙනවා. ඒ නිසා මිනිස්සු ඒකට ඇලෙනවා. ඒකට ඇලිලා ඒකෙන් බැඳෙනවා. ඒකෙන් බැඳිලා මිනිස්සු ඒකෙන් මත් වෙනවා. ඒකෙන් මත් වෙලා මිනිස්සු ආපහු ඒ දෙයින් සොයනවා. මිනිස්සු අමුදරුවන්ට ආදරය කරනවා. දැසි දස්සන්ට ආදරය කරනවා. ගව අශ්ව ඇත් ආදී සත්වයන්ට ආදරය කරනවා. කැමති වෙනවා. ඒ දේම සොයනවා. රන් රිදී මුතුමැණික් ආදී මේ අය සොයනවා. මේ අය මේ දේවල් සොයන ඒයින් මත් වෙනවා. ඒවට ආදරය කරනවා. ඒවට ආශා කරනවා. ඒ වගේම මත් වෙලා ඒ වගේම මෙලිලා ජීවත් වෙන මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මම මේ දේවල් සොයමින් යනකොට සසර ගමන දික් වෙනවා. ඒ හින්දා මම මේ දේ නවත්තන්න ඕන කියලා අය කල්පනා වෙන්නේ නැහැ කියලා. ඒ තේරෙන්නේ නැහැ මේ මාර්ගය තෝරගන්නේ. ඒ නිසා ඉත්තා කියලා කියන්නේ Tamanta මේක හිතු මනාපෙට මේක ලස්සනයි කියලා Tamanta තේරෙනවා. ප්‍රිය මනාපයි, හොඳයි, කැමති, සිත් ඇද ගන්නවා කියලා ඒ රූප කෙරෙහි, ශබ්ද කෙරෙහි, ගන්ධ රස ස්පර්ශ කෙරෙහි මේ සත්‍යය පු탁ඥ සත්‍යය ඒවට බැඳෙනවා. බැඳිලා ඒ මිනිස්සු ජරාවට පත්වන දේවල් හොයනවා කියලා සඳහන් කරනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ට මෙහෙම හොයන මිනිස්සුන්ට රෝග පීඩාදී ඉන්න මිනිස්සු රෝග පීඩාදිය උරුම කොටගත් මිනිස්සු රෝග පීඩාදිය හැදෙන දේවල්ම හොයනවා කියලා සඳහන් කරනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ පස්වග මහණුන්ට දේශනා කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. නතේ කාමායානි චිත්තානි ලෝකේ සංකප්පරාගෝ පුරිසස්සකාමෝ කියලා මේ ලෝකේ මේ ලෝකේ චිත්‍ර තියෙනවා. හැබැයි කාමයෝ නැහැ. කාමයේ තියෙන්නේ කොහෙද? මිනිසාගේ හිතේ තමයි. සංකල්ප රාගය තමයි පුරුෂයාගේ කාමය කියලා කියන්නේ.
අන්න ඒක අත්හරින්න. ඒක අත්හැරපුවාම මේක මේ නිදහස් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකට බැඳිච්ච අය හරියට කොයි වගේද කියලා කියනවා නම් මහණෙනි මුවෙක් ඉන්නවා. මේ මුවා අර වැද්දා විසින් අටවපු උගුලට අහු වෙලා ඔහු හතර ගාත වැටිලා නිදාගෙන ඉන්නවා. ඔහුට නිදෙන්න විදිහක් නැහැ. මොකද ඔහු උගුලට අහු වෙලා ඉවරයි. ඒ නිසා වැද්දා ආවොත් මුවා ළඟට මුවාට දුවලා යන්න පුළුවන් කමක් නැහැ. මොකද ඔහු ගොදුරට උගුලට අහු වෙලා ඉවරයි. වැද්දා කියලා කියන්නේ මාරයා. ඒ වගේම තමයි මහණෙනි ඔබලා ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉදුරන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ගොදුරු වලට අහුණු මේ මන්දට අහුණු ඔබලා මාරයාට අහුණා වෙනවා. ඒ නිසා ඒයින් මිදෙන්න, ඒ මලකුඩුවෙන් මිදෙන්න, ඒයින් මිදුණොත් ඔබලා නිදහසේ වනාන්තරයේ සුවසේ නිදාගෙන ඉන්න මුවන් වගේ සුවසේ ජීවත් වෙනවා කියලා ප්‍රකාශ කරනවා. මන්දට ඒ උගලට අහු වෙච්ච නැති මුවන් නිදාගෙන ඉන්නකොට බැරි වෙලා හරි වැද්දෙක් ඇවිල්ලා මේ මුවා අල්ල ගන්න ඕන කියලා ළඟට එනකොට මේ මුවාට තේරෙන කවුරු හරි එනවා කියලා. එතකොට ඔහු පැනලා දුවනවා. එතකොට ඒ වැද්දට අල්ල ගන්න බෑ. ඒ වගේ මේවට අහු වෙන්නේ නැතිව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ ධර්ම කියන දේවල් ඉත්තා කාන්තා මනාපා මේවා ලස්සනයි හොඳයි කියලා ඒවට බැසගෙන ඉන්නේ නැත්නම් ඔබ මායාවෙන් ගැලවෙන පුද්ගලයෙකු බවට පත් වෙනවා කියලා අර භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ලස්සනට පැහැදිලි කරනවා. ඉන් අනතුරුව මේ භික්ෂුන් වහන්සේලා කෙමෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානය, ද්විතිය ධානය, තෘතිය ධානය ආදී ධ්‍යාන මට්ටම් වලට අරගෙන ගිහිල්ලා සිත සදාකාලිකම සුව දෙන නිවන උරුම කරලා දෙන්න බුදුරජාණන් වහන්සේ ඒ අයට ධර්ම දේශනාවන් සිද්ධ කරනවා. රෝග කියලා කියපුවාම පින්වතුනි මේ ලෝකෙ මිනිස්සු අර බුදුරජාණන් වහන්සේ පින්වතුන් අහලා තියෙනවා මාගන්ධිය බමුණා බුදුරජාණන් වහන්සේ ළඟට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේත් එක්ක සංවාද කරනකොට මාගන්ධිය බමුණා බුදුරජාණන් වහන්සේට දොස් කියනවා එයා තමයි ඉපදීම විනාශ කරන කෙනා. එයා තමයි අපේ පැවැත්ම නැති කරන කෙනා. ඒ නිසා අපේ මාගන්ධිය කියලා කියන්නේ වෙන ශාස්ත්‍රවල අදහන කෙනෙක් අදහපු කෙනෙක්. එයා ඒ නිසා එයා කියනවා එයාගේ පොත්වල පවා ලියලා තියෙනවා අන්‍ය ආගමික ශාස්ත්‍රවල එහෙන් දකින්න එක මේ ගමනට බාධාවක්. ඒ නිසා නොදැක ඉන්න තරමටමයි හොඳ කියලා අර භාරද්වාජ බමුණත් එක්ක ප්‍රකාශ කරාට පස්සේ භාරද්වාජ බමුණා බුදුරජාණන් වහන්සේ සමීපයේදී ප්‍රකාශ කරනවා මාගන්ධිය බමුණා මෙන්න මේ ප්‍රකාශයක් සිද්ධ කළා බුදුරජාණන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ භාරද්වාජ බමුණා මේ දේ බුදුරජාණන් වහන්සේට කියන්න කලින් බුදුරජාණන් වහන්සේ දිලසින් දකිනවා මාගන්ධිය බමුණා බුදුරජාණන් වහන්සේට දොස් කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හිතනවා මාගන්ධියත් එක්ක මේ ගැන කතා කරන්න ඕන කියලා. මාගන්ධිය අර බමුණත් එක්ක බුදුරජාණන් වහන්සේ සංවාදයකට පැටලෙනවා. ඒකෙදි පින්වතුනි බොහොම ලස්සනට දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේ අපි අහලා තියෙන ආරෝග්‍ය පරමාදාවා කියන කතාව බොහොම ලස්සනට විස්තර කරනවා. අපි පු탁ජන ලෝකයේ නිරෝගීකම අරගෙන තියෙන විදිහටද බුදුරජාණන් වහන්සේ නිරෝගීකම කියන්නේ මොකක්ද කියලා බොහොම ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ඉතින් පින්වතුනි මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවන් වල බොහොම ලස්සනට මේ රෝගේ නිරෝගී කියලා කියන්නේ මොන අර්ථයෙන්ද කියලා මේ විදිහට මාගන්ධිය කියන සූත්‍රයේ බොහොම දිග සූත්‍රයක් කෙටියෙන් සඳහන් කළොත් මේ කියලා මම සඳහන් කරපු කතාව මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් මේ
කාම තණ්හාවෙන් ඈත් වෙලා දුර වෙලා ඉන්නවා නම් එයා බොහොම නිරෝගී කෙනෙක් කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේම ප්‍රකාශ කරලා කියනවා ආරෝග්‍ය පරමාදාරා නිපානං පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගානං ඒමං අමතගාමිනං කියලා ප්‍රකාශ කළාට පස්සේ මේ මාගන්ධයේ බමුණ සඳහන් කරනවා තමන්ගේ සරුපිලි එහෙට මෙහෙට කරලා අත් පිරිමැදලා ප්‍රකාශ කරනවා අත් පිරිමැද මැද ඉන්නකොට බුදුහාමුදුරනවා මාගන්ධයේ ඔබට තේරෙනවද මේ කියපු ගාථාවේ තේරුම? ඊට පස්සේ මාගන්ධයේ බමුණ කියනවා බුදුරජාණන් වහන්සේ තේරෙනවා ඒක තමයි මම මේ පෙන්වන්නේ කියලා. ඔබ පෙන්වන්නේ ඔය ශරීරයෙන්. ඔව් ඒක තමයි. අපේ ශාස්ත්‍රවල අපේ පොත්පත්වල කියලා තියෙන්නේ ආරෝග්‍ය පරමාලාභං නිරෝධිකම කියලා කියන්නේ ආයත නිරෝධකම කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔබ දන්නවාද ඔය ආරෝග්‍ය පරමාලාභා කියන ගාථාව ඔබලගේ පොත්වල තියෙනවා නෝ ආවේ කොහොමද? ඔව් මේක ආවේ අපේ ගුරු පරම්පරාවෙන් පරම්පරා ගානකින් මේක පොත්වල ලියවිලා එහෙම තමයි අපිට මේක ඇවිල්ලා තියෙන්නේ. මාගන්ධිය දැනගන්න ඕක බුදු පසේබුදු මහරහතන් වහන්සේලා සසර නිවෙන්න ඕන අය කියපු දහම. කාලයාගේ ඇවෑමෙන් පුතග්ජනගත වෙලා මේක දැන් පුතග්ජන ලෝක පාවිච්චි කරනවා ආරෝග්‍ය පරමාලාභා කියවට පස්සේ නිරෝගීකම තමයි පරමාලාභය කියලා. නිරෝගීකම කියලා කියන්නේ ආයත නිරෝගී නෙමෙයි. මම කියන්නේ මේ ලෝකේ රෝගයි කියලා කියන්නේ කාමයෙන් රෝග වෙලා කාමයෙන් මත් වෙලා ඉන්න අය තමයි රෝගී අය කියලා කියන්නේ. කාමයෙන් විමුක්ත වුණ අය කියනවා නිරෝගී අය කියලා. මේ වගේ පින්වතුනි නිබ්බානම් පරමං සුඛං කියන දේ ඔබ මොකද්ද දන්නේ කියලා අහපුවාම ඔව් අපි දන්නවා අපේ ශාසනයේ නිවනක් ගැන කතා වෙනවා ඒක තමයි නිවන කියලා සඳහන් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඕක නෙමෙයි නිවන. මම නිවන කියලා කියන්නේ රාග දේශ මොහ නැති වුණ තැන තමයි. නිවන කියලා කියන්නේ ඒකට තියෙන එකම වල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා සඳහන් ප්‍රකාශ කරනවා. ඉතින් මේ අර්ථ දෙකම පුතග්ජනගත වෙලාවකින් උතුම් දන්නවා අදටත් මේ දේවල් තියෙනවා. සනක තියෙනවානේ නිවන ගැන සඳහන් කරනකොට ඒක කොච්චර පුතග්ජන දැනට ඇවිල්ලාද කියලා කියනවා නම් මගේ නිවන මගේ පරිපතයි කියන්නේ ඒ නිවන කියන දේ පුතග්ජනගත වුණාම තමන් හිතන නිවන. හැබැයි බුදුරජාණන් වහන්සේ කියන නිවන නෙවෙයි. මේ විදිහට පින්තුනි මේ ලෝක සත්‍යය මේ සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා පින්තුනි මේ ලෝක සියලුම සත්‍යෝ මේ සසර සරණ වෙන හේතුවක් නිසා අවිද්‍යාවෙන් බැඳිලා ආමෙන් අන්ධ වෙලා මග නොමග දන්නේ නැතිව ඒ මරණ ස්වභාවය කොට ඇති මිනිස්සු මරණ දේවල් සොය සොයමින් ජීවත් වෙනවා. ජීවත් වෙන මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා මේකෙන් අත්මිදෙන්න කෙනෙක්ට පුළුවන් නම් එයා තමයි මේ සසරෙන් නිදහස් වෙන කෙනා කියලා සඳහන් කරනවා. ඒ සමිනුත්නි ඒක සාමාන්‍ය දහම නොදන්න කෙනෙකුට කිව්වට තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලවලදී අහලා තියෙනවා පිය ජාතික සූත්‍රයේදී අර එක්තරා පිය කෙනෙක් තමන්ගේ දරුවා නැති වුණාට පස්සේ බොහොම දුකසේ හඬා වැළපෙමින් යන ගමනේදී බුදුරජාණන් වහන්සේ හම්බෙනවා යාට කියනවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔබ ඇයි අඬන්නේ ස්වාමීනි මගේ දරුවා නැති වුණා. ඒක තමයි ප්‍රිය දේවල් නැති වී ප්‍රිය දේවල් වලින් තමයි දුක හටගන්නේ කියලා කියපුවාම මේ බමුණට කියපු දේ තේරෙන්නේ බුදුහාමරණ බැන යන ප්‍රිය දේවල් වලින් කොහොමද දුක ඇති වෙන්නේ? ප්‍රිය දේවල් සතුටක් නෙගෙනල්ලා දෙන්නේ කියන කාරණාව එයා හැමතැනම කියකියා යනවා. දරුණු මුණුපුරන්, ගෙවල් දොරවල්, යාන වාහන ඉඩකඩම් කියලා කියන්නේ ප්‍රිය දේවල්. ඒවා අපට පුතග්ජන ලෝකෙ මිනිසුන්ට ගෙන දෙන්නේ සතුටක්, සැනසීමක්, සොම්නසක්. මේ බඳන යාමක කුසල රජුවන්ට දීලා බලන්න බුදුරජාණන් වහන්සේ උරුමසා කියනවා. ප්‍රිය දේවල් වලින් ගෙන දෙන්නේ දුකක් කියලා කිව්වට පස්සේ කුසල රජු මල්ලිකා දේවිය කතා කරලා කියනවා දේවිය බලන්න බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම කියනවලු ප්‍රිය දේවල් නිසා දුක හට ගන්නවා කියලා. ප්‍රිය දේවල් වලින් දුක හට ගන්නවා කියලා කියනවා ඒක ඇත්තද? මල්ලිකා දේවිය කියනවා
රජතුමනි බුදු කෙනෙක් කිව්වා නම් ඒ විදිහටම තමයි. ඔබතුමාට මේක හරි සැකයක් නම් සේවකයෙක් යවලා බුදුරජාණන් වහන්සේගෙන් දැනගන්න කියලා ප්‍රකාශ කරලා පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ සේවකයාට සඳහන් කරලා යනවා. ආවට පස්සේ සේවකයා කොසල් රජුවන්ට මේ කතාව පැහැදිලි කරලා පස්සේ කොසල් රජුව මල්ලිකා දේවියත් කොසල් රජුගෙන් අහනවා ඒක ඇත්තටම ඇත්තයි ඔබතුමා හිතන්නේ ඔබතුමා ආසම කරන ආදරයෙන් කරන මේ අන්තఃපුරයේ ඉන්න තමන් ආදරයෙන් කරන කාන්තාව මිය පරලෝකයේ තමන්ට ඇති වෙන්නේ දුකක් සත්‍යයක් නෑ මට ඇති දුක අනේකනේ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ප්‍රිය දේවල් වලින් දුක ගෙනල්ලා දෙනවා කියලා. මේ කාරණා විස්තර කරාට පස්සේ කුසල රජු බුදුරජාණන් වහන්සේ ඉන්න පැත්තට හැරිලා අතපය හොදාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්න පැත්තට හැරිලා වන්දනා කරලා නමස්කාර කරනවා බුදුරජාණන් වහන්සේ. එහෙම සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ඔය පින්වතුන් කල්පනා කරගන්න මේ සූත්‍ර දේශනාවන් වල සෑම සූත්‍රයකම තියෙන පින්වතුන් අපට මේ දුකින් නිදහස් වෙන මාර්ගය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයට බැඳිලා සත්‍ය සසර ගමන් කරන වැඩ පිළිවෙල නතර කරන මාර්ගයයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. මේ මාර්ගයේ තමයි මමත් ඔබත් ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිපදිමින් අනුගමනය කරන්නේ. සසර කවදා හෝ දවසක නිවන් දකින තෙක්ම ඒ පුහුණු කරන්න ඕන නිසා තමයි ඔය පින්නතුන් වෙසක් දවස අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරලා අද දවසේදී මේ සීල භාවනා වැඩසටහන අද දවසේදී ගෙදර ඉඳගෙන නම් සිද්ධ කරන්න ඕන කියන අපේක්ෂාව තුලින් කරගන්න. ඒ නිසා ඔය පින්නතුන් කල්පනා කරගන්න. අද දවසේ හිමිදිරි උදෑසන පටන් මේ මොහොත දක්වා සිත කය වචනය කියන තුන්දර සංවර කරගෙන සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා වර්ධනය කරගෙන සවස් කාලේ මේ වෙනකම් ඔය පින්වතුන් සිල් සමාදන් වුණා. කුසල් සිත් උපදවා ගත්තා. අප්‍රමාණ පින්දහම් සිද්ධ කරගත්තා. ඒ ලබාගත් සියලුම පුණ්‍ය ධර්ම අද දවසේදී ලබාගත් සියලුම කුසල සම්භාර ධර්ම පින්වතුන් නමින් ගිය පරලව යන්න තියෙනවා. වර්ග පරම්පරාගත මෞර්තියන් ඥාති හිත මිත්‍රාදීන් වෙත්නම් ඒ සෑම සියලු දෙනා පරලෝක වශයෙන් මේ පින් අනුමෝදන් කරගනිත්වා. ඒ අයගේ භවගාමී ජීවිතය සපවත් කරගනිත්වා. සාංසාරික දුකින් එතරව ලබන අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට මේ පුණ්‍ය ධර්මය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන්. ඒ වගේම පින්වත්නි මේ විහාරස්ථානය මේ භූමිය ආරක්ෂා කරන ඔබේ ගෙදරදොර යාන වාහන ඉඩකඩම් ආරක්ෂා කරන මේ රට ආරක්ෂා කරන මේ ලෝකය ආරක්ෂා කරන අල්පේ සාක්‍ය මහේ සාක්‍ය සම්‍යක් දෘෂ්ටික සියලුම දෙවි දේවතාවෝ මේ පින් අනුමෝදන් කරගනිත්වා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් යසිසුරු වර්ධනය කරගනිත්වා. දෙවියෝ පදන බෝධියකින් නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය ධර්මය දෙවියන්ට මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා දෙවියන්ට අවසාන වශයෙන් ඔය පින්වතුන් කල්පනා කරගන්නට ඔය පින්වතුන් ලබාගත් සියලුම පුණ්‍ය ධර්මය ඔය පින්වතුන් අපේක්ෂා කරන බලාපොරොත්තු වන නිවන සාක්ෂාත් කර ගැනීම උදෙසා ගමන් කරන මාර්ගයේදී ඔය පින්වතුන්ට ඒ වෙනකම් ලෙඩක් දුකක් කරදරයක් අතුරු අන්තරාවක් රෝග පීඩාවක් ඔය පින්වතුන්ට නොලැබේවා. ඔය පින්වතුන්ට නවග්‍රහයන්ගෙන් එල්ල වී තිබෙන අපලෝපද්‍ර දුරීභූත වේවා. කායික මානසික සුවය පින්වතුන්ට උදාපත් වේවා. අනන්ත සසර පටන් මේ මොහොත දක්වා රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් පෙරදැර මම ඔබ ප්‍රාර්ථනා කරන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනහි පැමිණ වැඩ වදාළ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් සතර මගේ සතර ඵල පිළිවෙලින් ලැබෙන සදාසුන්දර සැප ඇති අමා මහ නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය ධර්ම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන්
සාදු කියලා පින්නම් කරනවා. පින්වතුන් බලාපොරොත්තු වෙනවා නම් සිල් පවාරණය කරන්න. ඔය පින්වතුන් නමස්කාරය කියන්න පංචශීල සමාදන් වෙලා සිල් පවාරණය කරන්න. හැමදෙනාම නමස්කාරය කරනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อทินนาดานาเวรมีสิกขาปดังสมาธิยามิคาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විශේෂයෙන්ම පින්වතුනි ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේට බෞද්ධ භාරකාරත්වයට අපට දනින් පැනින් පෝෂණය කරන රැක බලා ගන්න දායක පින්වත් ඔබ සෑම සියලු දෙනාටම මේ ලබාගත් පුණ්‍ය ධර්ම ආශිර්වාද වේවා. අවවාද අනුශාසන අවපින්වතුන්ගේ සපේ විහාරයේ මහා සංඝරත්නයට මේ රට ඇතුළත වැඩ වාසය කරන සියලුම භික්ෂුන් වහන්සේලාට සියලුම සත්වයන්ට නිදුක් නිරෝගී භාවය ආයුරාෝග්‍ය සම්පන්නිය කායික මානසික සුවදාපත් වේවා. ඔය පින්වතුන් අපේක්ෂා කරන බලාපොරොත්තු වන නිවන් සාක්ෂාත් කර ගැනීම උදෙසා අද දවසේදී සිද්ධ කර සියලුම පුණ්‍ය ධර්ම පාරමිතාවන් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාව ඔය පින්වතුන් සම්මේ තබනවා. පින්වතුන් වන්දනා කරගන්න. දැන් අපි ආශිර්වාද ගාථා සජ්ජායනා කරමින් අද දවසේදී වෙසක් සීල භාවනා වැඩසටහන අපි මේ නිමා කරනවා. හැම දිනකටම පිළිවන් සරණයි. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරා සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සත්‍ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං